අද අපි කතා කරන්නේ කන්වෙන්සින් ලෝ විෂයට අදාළව තියෙන වැදගත්ම පාඩම පෙඩිග්‍රී. පෙඩිග්‍රී එකක් කියලා කියන්නේ අපි සිංහලෙන් කියන එකට පෙළපත් සටහනක් කියලා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක්ගෙන් ඒ දේපල කොහොමද බෙදි ගියේ. ඔන්න ඔය කියන කාරණාවෙන් දැන් මේ අවසානයේ ඉන්න පුද්ගලයාට ඔහු වෙත අඛණ්ඩව මේ ප්‍රොපර්ටි එක හරියට බෙදිලා ආවයි කියන එක හඳුනා ගන්න පුළුවන්. එන ඔරිජිනල් ඕනකින් present owner දක්වා continuously යාලට ඒ flow එකක් තියෙනවා chain of title එකක් තියෙනවා අන්න ඒක හඳුනා ගන්න තමයි අපි pedigree එකක් හදන්නේ. එතකොට මේ pedigree එකෙන් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්නේ දැන් ඔයා ළඟට ආපු client ඒ කියන්නේ මේ client දැන් මිලදී ගන්න හදන present owner ට original owner ගෙන් දිගටම හරියට මේ ඉඩම සම්බන්ධයෙන් title එකක් ලැබිලා තියෙනවද කියන එක සම්බන්ධයෙන්. එතකොට මේ pedigree එක අඳිනකොට දැනගන්න ඕනේ කාරණා කිහිපයක්ම තියෙනවා. අපි මුලින්ම බලමු මේ pedigree එකෙන් මොකක්ද වෙන්නේ කියලා. Pedigree show the persons on whom title to property devolved on intestacy. Right? Pedigree එකකදී last will එකක් නැති අවස්ථාවකදී කොහොමද මේක යන්නේ කියන එක property එක බෙදෙන්නේ කොහොමද කියන කාරණාව පෙන්වම් කරනවා. මේ ඇවිල්ලා intestacy අවස්ථාවකදී කියන්නේ last will එකක් නැතුව මරණයටපත් වුණොත් එහෙම එවැනි පුද්ගලයෙක්ගේ property එක බෙදෙනකොටත් අපිට pedigree එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි pedigree එකකින් පෙන්වම් කරනවා summary of chain of title. දැන් මාර කිව්වාගේ original owner ගෙන් present owner දක්වා මේ property එක ආවේ කොහොමද කියන එක සම්බන්ධයෙන් summary එකක් පෙන්වම් කරනවා original owner ගෙන් present owner ට මේක property එකේ title එක කොහොමද ආවේ කියන කාරණාව. ඒ වගේම තමයි pedigree එකේ පෙන්වම් කරනවා මේ deeds වලට අදාළ details. දැන් අපි pedigree එක ලියනකොට ඔයාලට බලන්න පුළුවන් මේකේ owners ලගේ නම් විතරක් නෙමෙයි සඳහන් වෙන්නේ. මේ වර්තමානයේ ඉන්න present owner B නම් ඔහුට A ගෙන් නම් මේ property එක ලැබුණේ මේ ලැබුණු දේ trans එකක්ද trans එකක් නම් ඒ deed එක number එක deed එක ලියපු දිනේ attest කරපු දිනේ attest කරේ කවුද notary public ඒ වගේම මේකට අදාළ වෙන plan details plan එක මොකද්ද ඔය ආදී විදිහට මේකේන deed එකට අදාළ title එක විතරක් නෙමෙයි title එක මාරු වීමට අදාළ අනෙකුත් details සේරම අපිට මේ pedigree එකේදී හඳුනා ගන්න පුළුවන්. දැන් අපි මේක practically කරන්න හදනකොට ඔයාලට මේක තවදුරටත් පැහැදිලි වෙයි. basic idea එක theory එක ඔලුවට ගන්න අපි වැඩි මේවා ඔලුවට ගන්න එපා. මේක ඔක්කොම ඔයාලට තේරෙනවා අපි ගණන් ටික හදනකොට. ඊට පස්සේ කියනවා අර මම කලින් කියපු විදිහට මේ plan එක ගැන මේ ඉඩමට අදාළ plan survey plans තියෙනවා නම් ඒවා පිළිබඳ විස්තර ඒ වගේම මේක fiscal conveyance එකක් හරි එහෙමත් නැත්නම් testament action එකකදී නම් ඊට අදාළ case numbers ඒ සියලු දේවල් මේ pedigree එකෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. right. දැන් pedigree එක ගත්තාන් පස්සේ pedigree එකක් එක එක විදිහට අපි ලැබෙන්න පුළුවන්. දැන් අර අපි කලින් කිව්වා මේක intestacy අවස්ථාවකදී last will එකක් නැතුව කෙනෙක් මරණයටපත් වුණොත් එහෙම අයිතිකාරයා last will එකක් නැතුව මරණයටපත් වුණොත් අපි හිතමු සිරිල් කියන පුද්ගලයා මරණයටපත් වෙනවා last will එකක් නැතුව. දැන් එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ property එක ඔහුගෙන් කොහොමද බෙදන්නේ කියලා. last will එකක් තිබ්බනම් ඒ property එක last will එක විදිහට බෙදන්න තිබ්බා. නමුත් last will එකක් නැත්නම් කොහොමද බෙදන්නේ කියන ප්‍රශ්නය එනවා. එතකොට මේකට අදාළ law එක අපේ නීතියේ සඳහන් වෙනවා. එතනදී කියනවා law එකේ සඳහන් වෙනවා දැන් මේ මරණයටපත් වෙච්ච පුද්ගලයා විවාහකයි නම් married නම් ඔහුගේ property එකෙන් භාගයක් දෙකෙන් එකක් ලැබෙනවා ජීවත් වෙලා ඉන්න spouse ට. එහෙමත් නැත්නම් අපි කියනවා surviving spouse inherits 1/2 of the property. භාගයක් යනවා spouse ට. ඉතුරු ටික බෙදෙන විදිය දැන් ඉතුරු භාගයක් තියෙනවානේ. මේ භාගයේ බෙදෙන විදිය ඕඩර් එකක් තියෙනවා. මුලින්ම එක කට්ටියකට බලනවා. එයාට නැත්තම් දෙවෙනි කට්ටිය බලනවා. එයාටත් නැත්තම් තුන්වෙනි කට්ටියට බෙදනවා. දැන් මේ intestacy අවස්ථාවේදී මේකට අදාළව pedigree එක සම්බන්ධයෙන් දැනුම ගන්නකොට කලින් ප්‍රශ්න පත්‍රවලදී සහ කලින් සිලබස් එකේ මේ ඒරියා එකට වැඩි ප්‍රමාණයක් වැඩි weight එකක් දීලා තිබුණා. නමුත් දැන් පේපර් එක ගත්තම මේ pedigree එකේදී මේ succession part එක ලොකුවට weight එකක් දෙන්නේ නැහැ. property එක devolve වෙලා එන විදිහ trans එකක් වුණා නම් amalgamation එකක් වුණා නම් ඒ වගේම partition එකක් කරා නම් අන්න එවැනි අවස්ථාවකදී මේ property එක කොහොමද බෙදෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි වැඩි weight එකක් වැඩි නැඹුරුවක් දාලා තියෙන examinersලා ඔයාලගේ දැනුම check කරනකොට. ඒ නිසා මේක in detail යන්නේ නැතුව basic idea එකක් ගත්තම ප්‍රමාණවත් ඔයාලට pedigree එක සම්බන්ධයෙන් succession වලින් ගාන හදනකොට ඔයාලට ගණන් බලනකොට තේරෙන්නේ නැති දැන් succession වලින් ඊටම චූටි part එකක් තමයි අහන්නේ.
right? දැන් එතකොට මම අර කිව්වා වගේ දැන් මේ සිරිල් කියන පුද්ගලයා මරණයටපත් වුණොත් එහෙම භාගයක් ලැබෙනවා කියලා කිව්වා surviving spouse. ඉතුරු භාගය තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මම කිව්වා ඒක බෙදෙන පුද්ගල කණ්ඩායම් තුනක් ඉන්නවා කියලා. මුලින්ම බලනවා මෙයාට දරුවෝ ඉන්නවද කියලා. අපි යාලට කියනවා descendants ලා කියලා. එතකොට descendants ලා children or grandchildren දරුවන් හරි එහෙම නැත්නම් දරුවෝ නැත්නම් grandchildren ලා ඉන්නවනම් ඒගොල්ලන්ට තමයි මේ භාගයක ප්‍රමාණය යන්නේ. එතකොට දරුවෝ නැත්නම් එවැනි අවස්ථාවකදී යනවා ascendants ලා කියන්නේ parents ලා. ඒ කියන්නේ මේ සිරිල්ගේ දෙමව්පියන්ට අම්මටයි තාත්තටයි මේ ප්‍රොපර්ටි එක යනවා. මේ ඉතුරු භාගය. දෙමව්පියොත් නැත්තම් දරුවොත් නැහැ දෙමව්පියොත් නැත්තම් එතකොට යනවා collaterals ලට. ඒ කියන්නේ මේ සිරිල්ගේ full and half siblings. කියන්නේ ඔහුගේම සහෝදරයෝ එහෙමත් නැත්තම් half siblings කියන්නේ මොහුගේ පියාගේ කවුරු හරි වෙනත් විවාහයක කලින් විවාහයක දරුවන් සිටිනවා නම් අන්න ඒගොල්ලන්ට අපි කියනවා half siblings ලා කියලා. මේ දෙගොල්ලන්ටම සිරිල්ට දරුවනුත් නැත්තම් සිරිල්ගේ දෙමව්පියනෝ ජීවිතුන් අතර නැත්තම් එවැනි අවස්ථාවකදී සම්පූර්ණ ඉතුරු භාගයක ප්‍රමාණය කොලැටරල්ස් වලට හම්බ වෙනවා. ඒතර ඕක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ බේසික් අයිඩියා එක. ඔය concept එක මතක තියාගත්තොත් එහෙම මේ flow එක මතක තියාගත්තොත් එතනින් එහාට ඔයාලට මේකේ මේ සම්බන්ධයෙන් දැන් exam එකේදී ටෙස්ට් කරන ගාන හදා ගන්න අමාරු වෙන්නේ නැහැ. ඒතර මේක complex වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සිරිල්ගේ property එකෙන් භාගයක් යනවා විරින්දට ඉතුරු භාගය යනවා දරුවෝ දෙදෙනෙක් ඉන්නවා නම් 4 කියලා. නමුත් දැන් එක දරුවෙක් මරණයටපත් වෙලා. ඔහු ඒ දරුවා විවාහකත් නැහැ. ඒ දරුවට දරුවොත් නැහැ. එහෙනම් මේ භාගය ලැබෙනවා දැන් දෙන්න කවුරුත් නැති නිසා කාටද යන්නේ? එහෙනම් කියනවා සිරිල්ගේ parents ලට. එහෙනම් parents ලට භාගය යනවා. right? pedigree එක සම්බන්ධයෙන් theoretically ඔයාලා දැනගන්න ඕනේ මේ succession එක සම්බන්ධයෙන් විශේෂයෙන් දැනගන්න ඕනේ මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනේ කාරණාව. භාගයක් යනවා ස්පවුස්ට ඉතුරු භාගය මුලින්ම යනවා descendants ලට ඒ කියන්නේ දරුවන්ට ඊට පස්සේ යනවා descendants ලා නැත්නම් ascendants ලට ඒ කියන්නේ parents ලට එහෙමත් නැත්නම් ලැබෙනවා collaterals ලට ඒ කියන්නේ siblings ලට. එතකොට ඒක full and half siblings ලා දෙකටම වෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා legitimacy එක. right? මේක ගොඩක් වෙලාට exam වලදී ඔයාලව පටලන ටෙස්ට් කරන ඒරියා එක. මේ property එක බෙදෙන්නේ තාත්තගේ පැත්තෙන් නම් මේ තාත්තට ඉන්න illegitimate children ලා හිටියොත් ඒ කියන්නේ විවාහයෙන් පිට උපදින දරුවෙක් හිටියොත් එහෙම ඒ දරුවෙක්ට මේ property එක සම්බන්ධයෙන් succession එකක් එහෙමත් නැත්නම් inheritance right එකක් නැහැ. ඒතකොට පියාගේ පැත්තේ legitimate children වලට property එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේක හම්බෙන්නේ spouse ට නෑ. ඒ කියන්නේ මවගේ පැත්ත නම් මවගේ පැත්තේ legitimate දරුවෙක්ට වුණත් මේ property එක මේ children ලා යටතට වැටෙනවා. illegitimate child කෙනෙක් වුණත් හැබැයි property එක devolve වෙන්න ඕනේ අම්මගේ. right? එතකොට ඔන්න ඔය කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. දැන් මෙතනදී අම්මගේ කියලා කිව්වට පස්සේ දැන් හදිස්සියවත් අපි කියනකො serial game property එක ඒ spouse ට හම්බ වෙනවා. ඊට පස්සේ spouse නැත්තම් ඒ property එක යනවනේ දරුවන්ට. එවැනි අවස්ථාවකදී දැන් මේක spouse ගේ කොටස කියලා එහෙම ලැබෙන්නේ නැහැ. මොකද මේ property එකේ හරි entitlement එක තියෙන serialට. එහෙනම් serial ගේ property එකක් illegitimate දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒතර ඔය කාරණාව තමයි විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ. ආයි මම කලින් කිව්වා වගේ මතක තියාගන්න ඕන concept එක භාගයක් spouse ට ඉතුරු භාගය descendant ලා ascendants ලා සහ collaterals විදිහට ඔය ආදී විදිහට තමයි බෙදෙන්නේ. මේ දැනුම ප්‍රමාණවත් අපි ගණන් හදනකොට තවදුරටත් ඒක තේරුම් යාවි. ඊට පස්සේ වැඩි අවධානයක් දෙන්න ඕනේ. අර මම කලින් කිව්වා වගේ amalgamation එකක් අපි කොහොමද ලියන්නේ? partition එකක් අපි කොහොමද ලියන්නේ? ඒ වගේම යම්කිසි property එකක් physical conveyance එකක් නම් ඒක කොහොමද සටහන් කරන්නේ? එතකොට property එකක් transfer කිරීමක් නම් sale එකක් නම් gift එකක් නම් ඒව කොහොමද සටහන් කරන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ පැත්තට තමයි වැඩි area එකක් වැඩි weight එකක් දැන් exam එකේදී ලබා දෙන්නේ. right. එතකොට මම කියපු කාරණා ටික තමයි ඔයාලට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ descendants ලට ascendants ලට සහ collaterals කියලා. ඊට පස්සේ අර මම කලින් කිව්වා වගේ succession එකෙන් පස්සේ අපි ඉගෙන ගන්නවා subdivision එකක් සම්බන්ධයෙන් pedigree එකක් කොහොමද ලියන්නේ? amalgamation එකක් සම්බන්ධයෙන් sale සම්බන්ධයෙන් donations එහෙම නැත්නම් gift එකක් සම්බන්ධයෙන්
ෆිස්කල් කන්වේයන්ස් එකකදී එහෙම අවස්ථාවකදී පෙඩිග්‍රී එක කොහොම සටහන් කරන්නේ ඇමිකබල් පාර්ටිෂන් එකක් ප්‍රොපර්ටි එකක් එක්ස්චේන්ජ් කිරීමක් නම් එවැනි අවස්ථාවකදී පෙඩිග්‍රී එක කොහොමද සටහන් කරන්න කියන මෙන්න මේ ඒරියාස් අපි ගණන් ආශ්‍රයෙන් වෙන වෙනම කතා කරනවා. එතකොට ඔයාලට අයිඩියා එකක් ඒවි. සහ ඊට පස්සේ පාස් පේපර්ස් එක බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වැඩි ඉඩකඩක් වැඩි නැඹුරුවක් දීලා තියෙන්නේ මෙන්න මේ පැත්තට කියන කාරණාව. හරි. දැන් අපි පෙඩිග්‍රී එක සම්බන්ධයෙන් ගානක් කතා කරන්න යනකොට අපි මේක එක්සැමිනේෂන් ඔෆ් ටයිටල් එකත් එක්කම සමාන කරලා ඒකත් එක්කම අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි දැන් මේ විදිහට කතා කරමු. ක්ලයන්ට් කෙනෙක් එනවා දුලිත ආයුෂ ඔයා ළඟට ඇවිල්ලා කියනවා මම ඉඩමක් මිලදී ගන්න යන්නේ මට මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන කටයුතු කරලා දෙන්න කියලා. දැන් ඉඩමක් මිලදී ගන්නකොට අපි එක්සැමිනේෂන් ඔෆ් ටයිටල් යටතේදී කිව්වා මුලින්ම ඉඩම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දැන් ඔයා නොටරි කෙනෙක් විදිහට මේ වැඩේ බාර ගන්නවා නම් ඔයාට සිද්ධ වෙනවා සර්ච් එකක් කරලා මුලින්ම මේ ඉඩම අයිඩෙන්ටිෆයි කරන්න. මෙයා කියනවා සර් මේකේ පර්චේස් 10ක් තමයි තියෙන්නේ. මෙන්න මෙයා තමයි අයිතිකාරයා. ඔය ආදී විදිහට කරුණු ටිකක් කියනවා. දැන් ඔයාට ඕන වෙනවා මේක හොයලා ඊට පස්සේ පත්තිරු චෙක් කරලා ඒ පිටු අංක චෙක් කරලා ටයිටල් එක මේකේ හරි චේන් ඔෆ් ටයිටල් එකක් තියෙනවද මේ සම්බන්ධයෙන් ඊට පස්සේ ඔයා හදන්න ඕනේ පෙඩිග්‍රී එකක්. රයිට්. දැන් මේ දුලිත ආයුෂගේ රික්වයර්මන්ට් එකට ඔයා කොහොමද පෙඩිග්‍රී එකක් හදන්නේ? අපි ලෑන්ඩ් සර්ච් එකක් කරන තැන ඉඳන් පෙඩිග්‍රී කඳින විදිහ දක්වා අපි දැන් මේක ප්‍රැක්ටිකලි බලමු. දැන් අර ක්ලයන්ට් දුලිත ඔයාලා ළඟට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙමයි සර් මට ප්‍රභු කියලා කෙනෙක් මෙයා තමයි අයිතිකාරයා පර්චේස් 10ක ඉඩමක් මෙන්න මේ ස්ථානයේ තමයි තියෙන්නේ මේ ඉඩම මට ගන්න ඕනේ කියන කාරණා කිව්වම දැන් ඔයා පත්තිරු චෙක් කරන්න යනවා. ඔයා ප්‍රයර් රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් වලින් හොයලා දැන් පත්තිරු චෙක් කරන්න යනවා මෙන්න මේ ඉඩම සම්බන්ධයෙන්. දැන් ඉඩමේ වට හොයාගන්න පුළුවන්. එතන දක්වලා තියෙනවා රයිට් හරි. ප්‍රභුදේවපුර ඉන්නවා. ප්‍රභුදේවපුරට මේක ලැබිලා තියෙන්නේ ඕෂධ මැතිව්ස් කියන. පර්චේස් 10ක ඉඩමක් තමයි තියෙන්නේ. දැන් ඒතකොට ඒ කාරණාවත් හරි. පර්චේස් 10. ඉඩම අයිඩෙන්ටිෆයි කරගන්න. ඒතකොට මේ ඉඩමේ මායිම් මේකේ සටහන් කරලා තියෙනවා. මම මේක අර සාම්පලයක් නිසා මේක දැම්මේ නැහැ. මායිම් ටික සටහන් කරලා තියෙනවා. ඒතකොට මායිම් වලට අනුව ඉඩම අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඉඩම ඇවිල්ලා ලොට් B එකෙන් ඉඩමේ නම මේක සර්වේ කරලා තියෙන මේ අදාළ පුද්ගලයාගෙන්. ඒතකොට පත්තිරු අංකය ඔයාගාව තියෙනවා දැන්. දැන් ඕෂධ මැතිව්ස් කෙන් තමයි ප්‍රභුදේවපුරට මේක ලැබිලා තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක සටහන් කරනවා දැන් මෙතන උඩ සටහන් කිරීමක් කරලා තියෙනවා මුල් ඉඩම සඳහා G148.57 බලන්න කියලා. එහෙනම් මේ පත්තිරුවට මේ පිටුවට මේ ඩීටේල් එක ලැබිලා තියෙන්නේ G148.57. දැන් ඔයා එහෙනම් මේ G148.57 පත්තිරුව අරගෙන බලන්න ඕනේ මේක ලැබිලා තියෙන්නේ කොහෙන්ද කියලා. දැන් ඔයා යනවා G148.57 පත්තිරුවට. මේ පත්තිරුව යටින් ලියලා තියෙනවා මේක ඉදිරියට ගෙන ආවේ. ඒ කියන්නේ මේ පත්තිරුවටත් තවත් මේක නෙමෙයි අවසාන පිටුව. මේකත් තව තැනකට සම්බන්ධයි. ඒ සම්බන්ධ කරලා තියෙන්නේ G98.62ට. එහෙනම් ඔයා G98.62ත් බලන්න ඕනේ. ඊට කලින් ඔයා බලන්න ඕනේ දැන් අර කලින් ඔප්පුවට ලැබුණේ ඕෂධ මැතිව්ස් කෙන් තමයි ප්‍රභුදේවපුරට ලැබුණේ. දැන් බලන්න ඕනේ ඕෂධ මැතිව්ස්ට ටයිටල් එකක් තිබුණද? රයිට්. ඕෂධ මැතිව්ස්ට ලැබිලා තියෙනවා ට්‍රාන්ස් එකක මාර්ගයෙන් ප්‍රවීන් ගංග කියන පුද්ගලයාගෙන්. එතකොට එතන තිබිලා තියෙනවා පර්චේස් 30ක්. මේ කැබලි අංක 1 පර්චේස් 30ක් තිබුණා. ඒ කියන්නේ මෙන්න මේක වගේ ඉඩමකින් පර්චේස් 30ක් තිබිලා තියෙනවා. මේක අලුතින් සර්වේ කරලා මේකෙන් පර්චේස් 10ක් වෙන් කරලා තමයි අර අපි කලින් බලපු මෙන්න මේ පත්තිරුව ලියලා තියෙන්නේ. එහෙනම් දැන් මේ විකුණන්න හදන 30 ලැබිලා තියෙන්නේ මේ සම්පූර්ණ විකුණන්න හදන 10 ලැබිලා තියෙන්නේ මේ සම්පූර්ණ 30ක ඉඩමේ. දැන් ඔයා ඒ ඉඩමත් අයිඩෙන්ටිෆයි කරගත්තා. දැන් ඔයා තවදුරටත් හොයන්න ඕනේ මේ පත්තිරුව වලින් හිමකම කොහොමද ගිහිලා තියෙන්නේ කියලා. දැන් මෙතන කියනවා මේ G148.57 පිටුවට මේ පත්තිරුවට මේ ප්‍රොපර්ටි එක ලැබිලා තියෙන්නේ G98.62. දැන් මම මේකේ වලට මේ ඉංග්‍රීසි වලින් සටහන් කරාට මේකේ මේ විදිහට සටහන් කරාට සාමාන්‍ය පත්තිරුව බලනකොට අපිට සිංහලෙන් තමයි ඒක බලන්න වෙන්නේ. නමුත් අපේ විභාග අවශ්‍යතාවය සඳහා එක්සැමිනේෂන් පර්පස් වලට අපි මේක ඉංග්‍රීසි වලින් සටහන් කරනවා. රයිට්. දැන් අපි බලන්න ඕනේ G98.62 න්
ඒ පිටුවේ කොහොමද මේ ප්‍රොපර්ටි එක ලැබිලා තියෙන්නේ කියලා. අන්තිමට මේක තිබුණේ ප්‍රවීන් ගංගගාව. දැන් අපි එනවා G9862. මේ G9862 සටහනක් නැහැ මේක ඉදිරියට ගෙන ආපු තැනක් තියෙනවා කියලා. alright ඒ කියන්නේ මේක තමයි අන්තිම පිටුව. මේ G9862 අවසානයේදී දාලා තියෙනවා මේක ඉදිරියට ගෙන ගියා carried over to a volume G14857. 148 වෙන පොතේ 57 වෙනි පිටුවට අරන් ගියා කියලා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අර අපි cross reference දාන්නේ. දැන් ඊට පස්සේ අපි අර කියපු විදිහට ප්‍රවීන් ගංගට ප්‍රොපර්ටි එක ලැබිලා තියෙනවා. තෑගි ඔප්පුවකින් ලැබිලා තියෙනවා නවින්ක සංකක්කාරකෙන්. ඒතොර නවින්ක සංකක්කාරට මේක ලැබිලා තියෙනවා ට්‍රාන්ස් එකකින් දිනේෂ් පියුමල්ගෙන්. දිනේෂ් පියුමල්ට මේක ට්‍රාන්ස් එකකින් ලැබිලා තියෙනවා චිරත් කිරිදියගෙන්. ඒතොර මෙතනින් එහාට කලින් සටහනක් නැහැ. ඒ කියන්නේ චිරත් කිරිදිය තමයි ඔරිජිනල් ලෝන. එහෙනම් ඒ ඔරිජිනල් ලෝනගෙන් මේ වලට පේන ඇති චේන් එකක් විදිහට හැමතිස්සෙම ටයිටල් එක හරියාකාරව ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි ඉන්වෙස්ට් එක්සැමිනේෂන් එකක් කරන්නේ. මේකෙදිදී වැදගත් තව කාරණාවක් තියෙනවා. හැමතිස්සම බලන්න මේවයි බිම් ප්‍රමාණය හරියට සටහන් කරලා තියෙනවද? මේ අනිකුත් විස්තර සටහන් කරලා තියෙනවද? විශේෂයෙන්ම දැන් මෙතන මම ට්‍රාන්ස් කියන කාරණාව විතරයි සටහන් කරලා තියෙන්නේ. හැබැයි මේක ඊට අමතරව මේකට අදාළව කන්ඩිෂන් තියෙනවා නම් ඒ කන්ඩිෂන් සේරම සටහන් කරනවා. උදාහරණයක් විදිහට gift එකක් නම් මේකේ life interest එකක් තියෙනවද? ඔය ආදී කාරණාත් ඔය එක්සැමිනේෂන් එකේදී ඉන්වෙස්ටිගේෂන් එකේදී බලන්නට ඕනේ. සහ තවත් එක් වැදගත් කාරණාවක් තමයි රෙජිස්ට්‍රාර්වරයා විසින් අංකයක් සටහන් කළේ. ඒ කියන්නේ ඔහු අත්සන් කරන දිනේ සටහන් කරලා අත්සන් කරලා තියෙනවද කියලා. එහෙම අත්සන් කළා නැත්නම් ඒ පිළිබඳව සටහන් කරන්න ඕනේ. මොකද එතනදී අකණ්ඩ පැවැත්ම පිළිබඳව යම් ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔයාට ප්‍රොපර්ටි එක බෙදෙන්නේ. දැන් ඔයා ප්‍රැක්ටිස් එකේදී පෙඩිග්‍රී එකක් ලියනකොට මේ විදිහට පත්තිරු ආකාරයෙන් තමයි හොයලා කරන්න ඕනේ. නමුත් එක්සෑම් එකේදී ඔයාට මේ ඩීටේල්ස් ටික දෙනවා. දැන් මෙන්න මේ කියන දිනේදී මේ ඔප්පු අංකයේ යටතේදී මෙන්න මේ ලයිසන්ස් සර්වේයර් විසින් මෙන්න මේ කියන 22:33 කින ප්ලෑන් නම්බර් එක මෙන්න මේ දිනතිව ඒ ප්ලෑන් නම්බර් එකට අනුව මෙන්න මේ දවසේදී මේ කියන නොතාරිස්වරයා විසින් මෙන්න මේ කියන ඔප්පු අංකයෙන් ට්‍රාන්ස් එකක් විදිහට මෙන්න මේ ප්‍රොපර්ටි එක පැවරුවා. ඊට පස්සේ දිනේෂ් පියුමල්ගෙන් මෙන්න මේ දවසේදී 1999 මාර්තු 3 වෙනිදා ඩී.ඒ. පෙරේරා නොතාරිස්වරයා විසින් 532 ඔප්පුව යටතේ මේක ට්‍රාන්ස්ෆර් කරනවා නවින්ක සංගක්කාරට. ඔය ආදී විදිහට ඔයාට ගාන දෙනවා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මේක පෙඩිග්‍රියක් විදිහට හදාගන්න. දැන් ඩීටේල්ස් ටික ඔයාලට ගන්න පුළුවන්. ඩීටේල්ස් ටිකත් එක්ක අපි දැන් මේ පෙඩිග්‍රී එකේ විදිහටම හදාගෙන යනවා. එතකොට ඔයාලට පහසුයි. ගාන ඊට පස්සේ දුන්නාම ඔයාලට අමාරුවක් වෙන්නේ නැහැ මේක සටහන් කරන්න. දැන් එතකොට ඔයාලට මේ පත්තිරුවේ සටහන් එකේදී අර පත්තිරුවේ තියෙන කාරණා ගැන එකපාරක් මම ආයෙ ඔක්කොම කියාගෙන යන්නම්. මේ පත්තිරුවේ ඩිවිෂන් එක මම අර කලින් කෝගේ ඉදම ආයත් වෙන ඩිවිෂන් එක ඊට පස්සේ මේකට අදාළ වොලියුම් එක කියන පොත් අංකය සහ පත්තිරුව පිටු අංකය සටහන් වෙනවා. ඊට පස්සේ මේකේ මොනවද ක්‍රොස් රෙෆරන්සස් තියෙනවා. අපි අර කලින් අවස්ථාවේදී දැක්කා මේ ක්‍රොස් රෙෆරන්සස් දාලා තියෙනවා. එතකොට මේ ක්‍රොස් රෙෆරන්සස් මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මායිම් උතුරෙන් නැගෙනහිරින් දකුණින් බටහිරින් ආදී විදිහට මායිම් සටහන් කරනවා. ඉඩමේ නම සටහන් කරනවා. මේ ඉඩමට අදාළ ප්ලෑන් නම්බර් එක ඒ ප්ලෑන් එකට අදාළ දිනය සටහන් කරනවා. ප්ලෑන් එක ලියපු සර්වේගේ නම මෙතන සටහන් වෙනවා. ලොට් නම්බර් එක කැබිලි අංකය මෙතන සටහන් වෙනවා. ගම නගරය පත්තු කෝරළේ ඔය ආදී විස්තර ටික සටහන් වෙනවා. සාමාන්‍යයෙන් මේ දිස්ත්‍රික්කය පළාත ඔය කාරණා නම් ෆිල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මොයි කියන කාරණා ටික ඔයාලට දක ගන්න පුළුවන්. මේකට දාලා බීම් ප්‍රමාණය අක්කර වලින් රූට්ස් වලින් සහ පර්චස් වලින් සටහන් කිරීමක් කරනවා. ඊට පස්සේ පත්තිරු යටතේදී ඔයාලට පුළුවන් මේ ලියාපදිංචි කළ දිනපොත් අංකය දිනපොත් අංකයක් මෙතන උඩින් සටහන් වෙනවා. සහ මේ ලියාපදිංචි කරපු දිනය ඒ කියන්නේ මේ පොත්වලට මේක ඇතුළත් කරපු දිනේ දැන් ඩීඩ් එක ලියපු දවසේම මේක පොත්වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඊට දවස් කිහිපයක් ගිහිල්ලා තමයි ඔයා විසින් ඔප්පුව රෙජිස්ට්‍රේෂන් වලට දෙන්නේ. ඒතකොට ඒ රෙජිස්ට්‍රේෂන් එකට අදාළ දිනේ තමයි. ඒතකොට අපි අර කතා කරපු ප්‍රයර් රෙජිස්ට්‍රේෂන් වලදී මේ ප්‍රයර් රෙජිස්ට්‍රේෂන් ලැබෙන්නේ මෙන්න මේ කියන දිනයට. රයිට්? ඒතකොට ඒ විස්තරය සටහන් වෙනවා. ඊට පස්සේ මේක පැවරුම් කරුවා. දීමනා කරුවාගේ සම්පූර්ණ නම සහ ඔහුගේ ඇඩ්‍රස් එක සටහන් වෙනවා. මේක පවරන්නේ කාටද? පැවරුම් කාර්යය. එහෙම නැත්නම් ලැබුම් කාර්යය. ඔහුගේ විස්තර සටහන් වෙනවා. මේකට අදාළ වටිනාකම, මේකේ නේචර් එක, මේකට අදාළ තවත් සටහන් යුතු කරුණු තියෙනවා නම් ඒ සියල්ලම මේ කොලම් එකේ සටහන් වෙනවා. ඊට පස්සේ ඔප්පුවේ අංකය සහ දිනය මේ කොලම් එකේ සටහන් වෙනවා. නොතාරිස්වරයාගේ නම මෙතනදී සටහන් වෙනවා. මුද්‍රා ගාස්තු සටහන් වෙනවා. සහ අවසානයේදී රෙජිස්ට්‍රාර්වරයා විසින්
අණු දිනයක් සටහන් කරලා ඔහුගේ අත්සන සටහන් ඉදීමක් කරනවා මෙන්න මේ කොලම් එකේ. වෙනත් කරුණු තියෙනවා නම් මෙතන සටහන් කිරීමක් කරනවා. ඉතින් ඔන්න ඕක තමයි පත්තිරුවක තියෙන මූලික කරුණු කාරණා බවට පත් වෙන්නේ. හරි. දැන් අපි මේ පෙඩිග්‍රී එක ලියන්නයි යන්නේ. පෙඩිග්‍රී එක අඳින්නයි යන්නේ. මුලින්ම අපි පෙඩිග්‍රී එකේ උඩින්ම විස්තරයක් සටහන් කරන්න ඕන. පෙඩිග්‍රී එකේ යටින්ම උඩින්ම අපි විස්තරයක් සටහන් කරනවා. එතනදී අපි කියනවා මෙන්න මේ විදිහට මේ කාරණාව අපි කොයි පෙඩිග්‍රී එක ලිව්වත් ඒකේ සටහන් කිරීමක් කරන්නට ඕනේ. අපි මුලින්ම පෙඩිග්‍රී එකක් ලියනකොට උඩින් පෙඩිග්‍රී කියලා ලියනවා. ඊට පස්සේ අපි මේකේ සටහනක් යොදන්න ඕනේ. The subject matter of this pedigree is relating to an allotment of landmarked. දැන් ඔයාලට විස්තර දෙනවා මේවා ගන්න හදන ඉඩමේ. ඒ කියන්නේ දුලිත ආයුෂ විසින් වෙලදී ගන්න හදන ඉඩම තමයි අපි මේ ලියන්නේ. ඒ ඉඩම කොහොමද බෙදලා ආපු එක තමයි අපි පෙඩිග්‍රී එක යටතේ සටහන් කරන්නේ. දැන් මෙතන කියනවා allotment of landmark plot මොකද්ද? අපි lot එක හොයා ගන්න ඕනේ. දැන් ඒතර lot එක සටහන් කරනවා මෙතන lot B. එහෙනම් අපි මෙතන ලියනවා landmarked lot B depicted in plan number. right. දැන් අපිට ඕන වෙනවා plan number එක. plan number එක කොට ගානෙදි දීලා තිනවා අපිට මේකේ දිනවා හොයා ගන්න වෙනවා. plan number එක මෙතන සටහන් කරලා තිනවා 1111 සහ ඒකට දාලා දිනේ 2020 අප්‍රේල් 1 වෙනිදා. right. එහෙනම් අපි ඒක දැන් මෙතන සටහන් කරනවා. plan number 1111 dated 01/04/2020 right made by දැන් මේ plan එක survey කරේ කවුද කියලා. ඒතර මේ විස්තර ඔක්කොම මට ගානෙදි දෙනවා. අපි මෙතනදී හොයා ගන්නවා name of the surveyor AB Pereira. එහෙනම් අපි මෙතනින් සටහන් කරනවා made by AB Pereira, licensed surveyor of the land called. දැන් අපිට ඕන වෙනවා ඉඩමේ නම. මොකක්ද ඉඩමේ නම? land called ඉඩමේ නම කචුගහවත්ත. right of the land called කචුගහවත්ත bearing assessment number කියලා මේ ඉඩමේ අංකය සටහන් කරන්න ඕන. අපි ඉඩමේ අංක කියමු අංක 1 ධම්ම road. ඊට පස්සේ ඉඩමේ extend එක in extend මේකේ purchase කීයද? in extend of 10 purchase ඉඩමේ extend එක ඇවිල්ලා purchase 10යි. දැන් මේ මිට දී ගන්න හදන ඉඩමේ වටිනාකම ඉඩමේ extend එක purchase 10යි. අපි මුලින් මේක වචනෙන් සඳහන් කරනවා 10 purchase. ඊට පස්සේ වරහන් ඇතුලේ අක්කර නැහැ roots නැහැ purchase 10යි. ඊට පස්සේ අපි අවසානයේදී මේක situated කොහෙද කියලා situated at කඩුවෙල. right. ඒතර මේ කාරණාව මේක අනිවාර්යයෙන්ම pedigree එක මුලින් සටහන් කරන්න ඕනේ. එතකොට මේ සටහන් කරන්නේ pedigree එකේ මේ අවසානයේදී අපි ලබා ගන්න අපිට මේකේ present ඕනව හොයා ගන්න අවශ්‍ය කරන එහෙමත් නැත්නම් මිලදී ගැනීමට අදාළ කරන subject matter එක. ඒ ඉඩමට අදාළ property එකේ විස්තරය තමයි අපි මෙතන සටහන් කරන්නේ. දැන් මේ property එක original owner ගෙන් ආවේ කොහොමද කියන කාරණාව සටහන් කරන්න ඕනේ. එතකොට අපිට මේකේ විස්තර දීලා තියෙනවා
ඔයාලට පුළුවන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් කරගන්න. එතකොට ඔයාලට මේ ගාන හදාගෙන යනකොට වැඩි ලීසි. අපි ආයෙ පාරක් දැන් මේක උඩටයි පල්ලෙහාටයි ගානේ නැතුව ගාන දිගටම හදාගෙන යනවා. එතකොට ගාන හදාගෙන යීමේ පහසු සඳහා ඒ නිසා මේක පොඩ්ඩක් ඔලුවට ගන්න. ඊට පස්සේ අපි දිගටම පෙඩිග්‍රී එක හදාගෙන යනවා. එතකොට අපි මේක ඕඩර් එක හදන්න ඕනේ. චිරත් කිරිදියගෙන් දිනේෂ් පියුමල්ට ලැබුණා. එතකොට දිනේෂ් පියුමල්ට ලැබුණාම ඒකට දාලා ඩීඩ් එකේ විස්තර, ඒකට දාලා ප්ලෑන් එකේ විස්තර අපි සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ චිරත් කිරිදිය දිනේෂ් පියුමල්ට බාර දුන්නා නම් ඒ පැවරීමෙන් පස්සේ දිනේෂ් පියුමල් කාටද පැවරුවේ? ඒ පැවරීමට දාලා විස්තර ඔය ආදී විදිහට අපි අවසානයේදී අපේ දැන් ප්‍රසන්ට් ඕනට, ඒ කියන්නේ ප්‍රභු දේවපුර දැන් අපේ මේ ට්‍රාන්සැක්ෂන් එකේ අපේ ඉඩම විකුණන්න අපි හදන ගැනුම්කාර ක්ලයන්ට්ගේ ඉඩම ගන්න හදන පුද්ගලයා ගාවට වෙනකම්ම අපි ප්‍රසන්ට් ඕන වෙනකම්ම ප්‍රොපර්ටි එක කොහොමද ආවේ කියන එක හොයන්නට ඕනේ. හරි. දැන් මේ තුනේම පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එතකොට ඔයාලට ගාන හදාගෙන යන ලේසි. ඊට පස්සේ අපි අවසානයේදී මේ ඩිග්‍රී එකට දාන විස්තර ටික තමයි ලියන්නේ. හරි. දැන් අපි ගාන හදන්න යන්නේ. right. හරි. දැන් ඔයාලට එක්සෑම් එකේදීත් මේ විස්තර ටික දෙනවා. ඔරිජිනල් ලෝන් එකේ විස්තර ටික, ඔරිජිනල් ලෝන් එකෙන් මෙන්න මේ විදිහට ආවා ඔය ආදී විදිහට. දැන් ඔරිජිනල් ලෝන් ඇවිල්ලා චිරත් කිරිදිය මෙයාගෙන් මේ ප්‍රොපර්ටි එක ලැබෙනවා තවත් පුද්ගලෙක්ට. right? ඒ ප්‍රොපර්ටි එක ලැබෙනකොට චිරත් කිරිදිය විසින් මේක දෙනවා කාටද? දිනේෂ් පියුමල්ට. කොහොමද මේක ලබා දෙන්නේ? deed of trans එකකින්. right? ඊට පස්සේ deed අංකය අපිට අවශ්‍ය වෙනවා. deed අංකය ඇවිල්ලා 111. ඊට පස්සේ අපි මේක දිනතිව dated ඒක ලියපු දවස් අපි සටහන් කරනවා 22.02.1995. ඊට පස්සේ අපි මේක attested කරේ කවුද? attested by license survey එකේ නෑ. එතනට දාන්න ඕනේ අපි කාගේද? attest කරන්නේ license survey ද notary public ද? notary public. එහෙනම් අපි notary public ගේ AC Alvis notary public. මේකේ මේ attested by කියන එක මෙතනට ආවත් කමක් නැහැ. right? ඒතර deed එකේ විස්තර ටික අපි දකුණු පැත්තෙන් දානවා. දැන් අපි වම් පැත්තෙන් දානවා මේකට දාලා plan එකේ විස්තර. එතකොට මේක ඇවිල්ලා lot 1 in plan number 22.33 dated මේ plan එක ලියපු දිනය 01.01.1995 1995. එතකොට ඊට පස්සේ මේක ප්ලෑන් එක හැදුව ලයිසන්ස් සර්වේ එකේ විස්තර. ප්ලෑන් එක හැදුවේ AB හර්ෂ ලයිසන්ස් සර්වේයර්. ඊට පස්සේ අපි යටින් දාන්න ඕනේ මේකට දාලා පර්චේස් ප්‍රමාණය. අක්කර බිඳුවයි රූට්ස් බිඳුවයි පර්චේස් කීයද? පර්චේස් 30යි. ඒතර මේ කාරණා ටික අපිට පෙඩිග්‍රී එකේදී නම් ගන්න පුළුවන්. එන්න මෙතනින්. ඒතර ඔයාලට පේනවා ඇති ඔප්පුව ලියලා තියෙන පෙබරවාරි 22. ඔප්පු අංක 111. AC සිල්වා තමයි මේක ලියලා තියෙන්නේ. right? AC සිල්වා මේක ලියලා තියෙන්නේ. සර්වේ එක නම AB හර්ෂ. ඊට පස්සේ ප්ලෑන් නම්බර් එක 22.33. මේකට දාලා දිනේ 1995 ජනවාරි 1 වෙනිදා. කැබලි අංක 1. ඔය ආදී විදිහට තමයි විස්තර තියෙන්නේ. ඩීඩ් එක ඇවිල්ලා ට්‍රාන්ස් එක. අපි මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා. අපි මේක ලිව්වේ AC always අතරනේ. right. ඒක අපි හදමු. මෙතනට එන්න ඕනේ AC සිල්වා. right. අපි එතනට දාමු notary public ගේ නම AC සිල්වා. right. හරි. දැන් දිනේෂ් පියුමල්ට ආපු විදිහ තියෙනවා.
ඊළඟට අපි දිනේෂ් පියුමල්ගෙන් ඔහු කාටද දීලා තියෙන්නේ? දිනේෂ් පියුමල් මේක දෙනවා නවින්ක සංගක්කාරට. දැන් අපි ඒකට දාලා විස්තර ටිකක් ලියන්න ඕනේ. right? දිනේෂ් පියුමල් නවින්ක සංගක්කාරට දෙනවා deed of trans එකකින්. කලින් විදිහමයි. right? එතකොට ඒකට දාලා ඔප්පුවේ අංකය නම්බර 532 අපි දිනේ මෙතනින්ම ළම dated දිනේ ඇවිල්ලා 99 ගානත් එක්කම බලන්න. එතකොට ඔයාලට ලේසි මේ වැඩේ කරගෙන යන එක. ඊට පස්සේ කියනවා මේක attest කරලා තියෙන්නේ attested by DA Pereira notary public. ඊට පස්සේ අපි lot එකට දාලා විස්තර lot 1 කලින් විස්තරේමයි in plan number 2233 dated මොකද එකම plan එක වෙනස් වුණේ නැහැ. AB හර්ෂ license surveyor ඊට පස්සේ අපි මේ ඉඩමට අදාළ ප්‍රමාණය. right? දැන් එතකොට ඒකේ විස්තර අපි අරගෙන ගියොත් එහෙම දැන් ඔයාලා මේ අයිඩියා එක අරගන්න. දිනේෂ් පියුමල්ගෙන් DA පෙරේරා තමයි ඔප්පු ලියන්නේ. ඔප්පු අංකය 532 ඔය ආදී විස්තර ටික අපිට ගන්න පුළුවන්. ඒකට එක්සෑම් එකේදී ඔයාලට මේ විස්තර ටික දෙනවා. right? ඊට පස්සේ අපි නවින්ක සංගක්කාරගෙන් ඔහු තෑගි කරලා තියෙනවා ප්‍රවීන් ගංගට. එහෙනම් අපි දැන් ඒ කාරණාව සටහන් කරන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? නවින්ක සංගක්කාර මේක පවරනවා කාටද? ප්‍රවීන් ගංගට. ප්‍රවීන් ගංගට මේක පවරන්නේ තෑගි ඔප්පුවකින් deed of gift. deed of gift එකෙන් ඒතොර ඒකට අදාළ අපි අංකය ලියනවා deed අංකය 33 right? ඊට පස්සේ ඒකට අදාළ දිනය dated. එතකොට එතනදි දිනය බවට පත් වෙන්නේ 0.6යි. අපි බලමු දිනය මොකද්ද කියලා. ඔක්තෝබර් 6 වෙනිදා. ඒ කියන්නේ 10 වෙනි මාසේ 6 වෙනිදා. එහෙනම් අපි ඒක සටහන් කරන්න ඕනේ දැන් එතන යටි. right? 10යි 2005 attested by AB Fernando notary public. right? ඊට පස්සේ අපි ආය අනිත් පැත්තෙන් කලින් වගේම ලියන්න ඕනේ විස්තරය. එතකොට මේක කලින් විස්තරයමයි lot 1 in plan number කීයද? 22යි 33 dated මේක license survey එක නම AB හර්ෂ license surveyor. අපි purchase ගන්න දානවා. අක්කර නැහැ, roots නැහැ, purchase 30. right? අමාරු නැහැ. බොහොම සරලයි මේ කාරණාව. අපි මේකේ in detail වෙනස් වෙන තැන් ටික අපි කතා කරනවා. නමුත් දැන් basically idea ගන්න කොහොමද මේක ලියාගෙන යන්නේ කියලා. දැන් ප්‍රවීන් ගංග මේක දෙනවා කාටද? ප්‍රවීන් ගංග මේක පවරනවා ඕෂධ මේක පවරනවා ඕෂධ මැතිව්ස්ට. right? ඕෂධ මැතිව්ස්ට මේක පවරන්නේ deed of trans එකකින්. එතුර deed අංකය අපි සටහන් කරනවා 22යි 22
dated අපි දිනය සටහන් කරනවා right attested by attest කරේ කවුද notary public ගේ නම ඊට පස්සේ අපි අවසානයේදී සටහන් කරනවා EB Alvis notary public ඊට පස්සේ ලොට් එකේ විස්තර ටික අපි අර කලින් කතා කරපු ලොට් එකේ විස්තරමයි මම වෙලා ගන්න නැහැ ඒකයි කියන්න ඊට පස්සේ අපි ඒ විස්තර ටික දැම්මට පස්සේ අපි දැන් යනවා ඖෂධ මැතිව්ස් ඊළඟට දුන්නේ කාටද කියලා බලන්න. ඖෂධ මැතිව්ස් ඊට පස්සේ මේක දෙනවා ප්‍රභු දේවපුරට. ප්‍රභු දේවපුර තැනින් අපි ලියනවා මෙයා තමයි කවුද? present owner. මෙයාගෙන් තමයි අපි ගන්න යන්නේ. මෙයාට මේ ඔප්පුව පවරන්නේ deed of trans එකකින්. හැබැයි මෙතන කාරණා ටිකක් වෙනස් වෙනවා. අපි බලමු එක. මේක පවරන deed of trans එකේ deed අංකය වෙන්නේ 22.15 ඔප්පුව අත්සන් කරපු දිනේ ඊට පස්සේ අපි සටහන් කරනවා 28.10.2020 attested by මේ මම ගණන් කිහිපයක්ම කරන්නේ මේක පුළුවන් තරම් ඔයාලගේ ඔළුවට යන්න මේක ඔළුවට ගන්න මේ බේසික් concept එක ගත්තට පස්සේ ඔයාලට පහසුයි අපි අර ඊළඟට කතා කරන amalgamation partition ඔය ආදී කාරණා ටික ගන්න. දැන් මේකේ plan එක වෙනස් වුණා. ඔයාලට මතක ඇති. දැන් කලින් තිබුණේ purchase 30ක plan එකක්. දැන් මේක වෙනස් වුණායි purchase 30ක කාරණාවක් තිබ්බා. මේ ඉඩම දැන් partition කරනවා license survey කෙනෙක් මේක purchase 10කට. දැන් ඔයාලට තේරෙනවා ඇති purchase 30ක එක partition කරාම අලුත් plan එකකට ගියාම අලුත් plan එකක් අපි පරණ පත්තිරුවෙම දාන්නේ නැහැ. අපි cross reference එකක් දාලා අලුත් පිටුවකට ගේනවා. මොකද survey වෙනස් නිසා. plan number එක වෙනස් නිසා. දැන් කලින් lot එක ඇවිල්ලා lot 1 දැන් lot එක ඇවිල්ලා lot B. එතකොට ඒ විදිහට වෙනස් වෙන නිසා අපි අලුතෙන් ඉඩමකට කියන්නේ අලුතෙන් survey එකක් කරොත් එහෙම අලුත් ඉඩමක් සම්බන්ධයෙන් නම් අපි අලුත් පිටු අංකයකට යනවා. right එහෙනම් දැන් මේක plan එකේ වෙනස් වෙනවා. දැන් කැබලි අංකයේ B සිතියන් අංකයේ වෙනස් වුණා. සිතියන් අංකයේ කරපු plan number එක කරපු දිනේ වෙනස් වුණා. survey license survey ගේ නම වෙනස් වෙනවා. purchase ගාන වෙනස් වෙනවා. එහෙනම් ඒ වෙනස්කම් ටික අපි සටහන් කරන්න ඕනේ මේ pedigree එකේ අවසානයේදී. දැන් මෙතන ඖෂධ මැතිව්ස් විසින් ප්‍රභූදේවපුරට දෙනකොට එයා ඒක ආයි survey කරනවා. දැන් ඇවිල්ලා මේක තියෙන්නේ lot B. මේ lot B කියලා මේක හඳුනගන්නේ plan number එක මොකද්ද? 1111. plan number එක ලියන්නේ dated 01 අප්‍රේල් 20. 2020 අප්‍රේල් 1 වෙනිදා. survey ගේ නම AB Pereira license surveyor. ඊට පස්සේ අපි ලියනවා අක්කර නැහැ roots නැහැ purchase දැන් කීයද purchase 10යි. දැන් මෙතන යටින් තව වැදගත් කාරණාවක් සඳහන් වෙන්න ඕනේ. මෙතන යටින් ලියන්න ඕනේ being a subdivision of lot 1 in plan number 22.33. එතකොට දැන් ඔයාලට හඳුනා ගන්න පුළුවන් මේ අලුත් plan එක ලියලා තියෙන්නේ මේක ඇවිල්ලා subdivision එකක් plan number 22.33 lot 1. එතකොට ඔයා දැක්ක ගමන් එතකොට මේකේ pedigree එක ගත්තම client එක දකින්න පුළුවන්. alright මේක ඇවිල්ලා ලොකු ඉඩමකින් කැඩිච්ච පොඩි කෑල්ලක් කියලා. right දැන් ඔයාට client දෙන්න පුළුවන් මට්ටමේ pedigree එකක් හදලා ඉවරයි. එතකොට මේ pedigree එකේ සම්පූර්ණ කාරණාව වෙන්නේ මෙන්න මෙතන ඉඳන්. අපි මේ pedigree එක උඩින් ලියපු තැන ඉඳන්. උඩින්ම ලියන එකේ වෙනසක් වෙන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න the subject matter of this pedigree. අපි මේ විස්තර ටික දානවා. ඊට පස්සේ original loan එකෙන් ආවේ කොහොමද කියලා දානවා. හැමතිස්සෙම වම් පැත්තේ අපි දාන්නේ deed එකට දාලා දකුණු පැත්තේ අපි දාන්නේ deed එකට දාලා විස්තර. වම් පැත්තේ දාන්නේ plan එකට දාලා විස්තර. ඔය විදිහට අපි කරුණු ටිකට සටහන් කරන් එනවා. අවසානයේදී අපි යටින් මේකේ present owner කියන කාරණාව ලියනවා. සහ මේක division එකක් නම් මෙන්න මේ කියන කාරණාව add කරනවා. ඉතින් ওই ටික තමයි අර මම කිව්වා වගේ දකුණු පැත්තේ අදාළ deed එකට විස්තර වම් පැත්තේ plan එකට අදාළ විස්තර විදිහට තමයි සටහන් කිරීමක් කරන්නේ. ඕක තමයි අපිට pedigree වල මූලික වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ.
right? එතකොට දැන් ඔයාලා examination of title එක ඉගෙන ගත්ත විදිහට දැන් මේකෙන් ඔයාලට idea එකක් එනවා කොහොමද පත්තිරුවක් කියන එක check කරන්න කියලා. එතකොට පත්තිරු බලන හැටි ගැනක් තියෙනවා. මේ හැම idea එකක්ම තියෙනවා දැන්. ඊට පස්සේ අපි දැන් in detail කතා කරන්න යන්නේ අර අපි විශේෂයෙන් කතා කරපු amalgamation එකක් කරනවා නම් partition එකක් කරනවා නම් එහෙම අවස්ථාවකදී pedigree එක කොහොමද ලියන්නේ කියන කාරණාව තමයි අපි ඊළඟට බලන්න යන්නේ.